පිරිවෙන දහම් පාසල. තෙරුවන් සරණයි, ආයුබෝවන්. දහම් පාසල් අවසාන විභාගයට මුහුණ දෙන්නට බලාපොරොත්තුවෙන් සිටින දුවදරුවන් හැමදෙනාටම අපි පාඩම් පෙළ සාකච්ඡා කරමින් ඉන්නේ මේ පාඩම් පෙළ ශාසන ඉතිහාසය සම්බන්ධව. 13 වෙනි පරිච්ඡේදයේ මීට කලින් අපි කතා කළා, ඉගෙන ගත්තා. ටිකක් දිග පාඩමක්. ඒ වුණත් අපි මේ පාඩම සාකච්ඡා කරලා තියෙනවා. ඔබට පොත කියවනවට වඩා මේ වීඩියෝ පාඩම භාගත කරගෙන බලන්නට පුළුවන් නම්, නරඹන්නට පුළුවන් නම් ඒක ඔබට ඉතාමත් ඉක්මනින් මතක තබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් අපගේ නාලිකාවත් එක්ක ඔබ සම්බන්ධ වෙලා නැත්නම් මේ විදිහට සම්බන්ධ වෙන්නට පුළුවන්. අපි විශේෂයෙන්ම ගොඩක් අවුරුදු වල අහලා තියෙන මාතෘකාවක් තමයි මේ මහා විහාරය පිළිබඳ. මහා විහාරයේ අධ්‍යාපනික කටයුතු, මහා විහාරය හා සම්බන්ධ ආයතන පිළිබඳව, මහා විහාරීය අධ්‍යාපනයේ තිබුණු විෂය ධාරාවන් පිළිබඳව විවිධ ගැටලු, විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා දහම් පාසල් අවසාන විභාගයේදී. ඒ නිසා අපිට ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් වේවි මේ පාඩම. 14 වෙනි පරිච්ඡේදයේ ශාසන ඉතිහාසය, මහා විහාරය. අපි බලමු ලියා ගන්න අවශ්‍ය වෙන දේවල් කොලයක් අරගෙන, පෑනක් අරගෙන කෙටි සටහනක් ලියා ගන්න ගමන්ම අපි ඉගෙන ගනිමු. එතකොට මේ පරිච්ඡේදය ඉවර වෙනකොට අපි මහා විහාරය පිළිබඳව දැනගන්න ඕන හැම දෙයක්ම හොඳට සාකච්ඡා කරනවා. හරිම හොඳින් සාකච්ඡාව අපි සිද්ධ කරනවා. ඒ නිසා හැමදෙනාම තමන්ට කැමති දේවල්, අවශ්‍ය දේවල් ලියා ගන්නට කොලයක් එහෙම අරගෙන පටන් ගනිමු. මහා විහාරය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද? ඇත්තටම මොකක්ද මහා විහාරය කියන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා පළවෙනියටම. යන්න පිළිබඳ උගතුන් අතර විවිධ මතභේද පවතී. මහා විහාරය කියන්නේ මොකක්ද කියන එක ගැන උගත් පිරිස් අතර විවිධ අදහස් තියෙනවා. මොකක්ද මේ මහා විහාරය කියන්නේ? ඇත්තටම මොකක්ද මේ මහා විහාරය කියන්නේ? එසේ උවද දෙවන පෑතිස් රජතුමා විසින් අනුරාධපුරයෙහි මුලින්ම පිහිටුවන ලද මහා ආරාමයට බෙහෙවින් උචිත වන පරිදි මහා විහාරයේ යන වචනයේ යෙදී ඇති බව පිළිගත හැකිය. දෙවන පෑතිස් රජතුමා විසින් අනුරාධපුරයේ, දේවානම්පියතිස්ස රජතුමා අනුරාධපුරයේ මුලින්ම පිහිටවපු ආරාමේ, මුලින්ම හදපු පන්සල තමයි මහා විහාරය කියලා කියන්නේ. මහා ආරාමය කියන්නේ එක විශාල ආරාමයක්. ඒ වගේම දෙවන පෑතිස් දේවානම්පියතිස්ස මහරජතුමා විසින් අනුරාධපුරයේදී ඉදි කරපු ප්‍රථම ආරාමය තමයි මහා ආරාමය කියලා කියන්නේ. බෙහෙවින්ම මහා විහාරය කියන එක මේකට උචිතම වචනේ විදිහට සඳහන් කරන්නටත් පුළුවන්කම තියෙනවා. එතකොට දේවානම්පියතිස්ස මහරජතුමා අනුරාධපුරයේ මුලින්ම ඉදි කරපු ඉදිකිරීම තමයි මහා විහාරය. මුල් අවධියේ විසූ සියලු භික්ෂුන් වහන්සේ කොතැනක හෝ විසුවද අනුරාධපුරයේ මහා විහාරයට ආගමික වශයෙන් සම්බන්ධ වූහ. ලංකාවේ වැඩ හිටපු භික්ෂුන් වහන්සේලා විවිධ ප්‍රදේශවල වැඩ හිටියා. හැබැයි ඒ විවිධ ප්‍රදේශවල වැඩ හිටපු සියලුම භික්ෂුන් වහන්සේලා ප්‍රධාන මූලස්ථානයේ උනේ උන්වහන්සේලාගේ මහා විහාරය. මහා විහාරයට අනුබද්ධ භික්ෂුන් වහන්සේලා තමයි වෙනත් ස්ථානවල වැඩ හිටියේ. එහෙනම් මහා විහාරය කියලා කියන්නේ අනිත් සියලුම මූලස්ථානවල, අනිත් සියලුම ස්ථානවල ප්‍රධාන මූලස්ථානයේ විදිහට අනුරාධපුර යුගයේ පැවතිච්ච තැනක්. භික්ෂුන් වහන්සේලා සියලු දෙනාගේම අනිත් ස්ථාන හැම එකකම හිටපු භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධාන මූලස්ථානය උනේ මහා විහාරය. එබැවින් උන්වහන්සේ මහා විහාරිකයන් ලෙස හඳුන්වා ඇත. ඒ නිසා මහා විහාරයට අයිති භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම හඳුන්වලා තියෙන මහා විහාරික භික්ෂුන් වහන්සේලා විදිහට. ලංකාවේ පැරණිතම සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුරාධපුර මහා විහාරයයි. ලංකාවේ පැරණිතම සංස්කෘතික මධ්‍යස්ථානය. බෞද්ධ සංස්කෘතිය අතින් ගත්තම බෞද්ධ සංස්කෘතිය ව්‍යාප්ත කිරීමෙහිලා ප්‍රධාන සංස්කෘතික මධ්‍යස්ථානය වුණේ අනුරාධපුර මහා විහාරය. අනුරාධපුර මහා විහාරය පදනම් කරගෙන තමයි අනුරාධපුර මහා විහාරයේ වටා තමයි අනිත් සියලුම ස්ථාන සහ ඒ සියලු ස්ථානවලට සම්බන්ධ භික්ෂුන් වහන්සේලා සහ දායක දායිකා පිරිස්
ගොඩ නැගුණේ. තේරවාද බුද්ධ ධර්මයේ අවුරුදු දහස් ගණනක්ම දෙවනකොට රැකගෙන ආවේ මහා විහාරක භික්ෂුන් වහන්සේලා. අවුරුදු දහස් ගණන් තේරවාද භික්ෂුන් වහන්සේලා තේරවාද බුද්ධ ධර්මයේ අවුරුදු දහස් ගණනක් ආරක්ෂා කරගෙන ඒම සඳහා කටයුතු කරපු ප්‍රධානම පිරිස තමයි මහා විහාරික භික්ෂුන් වහන්සේලා. වර්තමාන විශ්වවිද්‍යාලය යන වචනෙන් මෙම ආයතනය හැඳින්විය නොහැකි වුවද එය එම වචනාර්ථ සීමාව ඉක්මවා යන තරම් ශ්‍රේෂ්ඨ සංස්කෘතික ක්ෂේම භූමියකි. වර්තමානයේ අපි විශ්වවිද්‍යාලයක් සරසවියක් කියලා හඳුන්වන තරමටම වචනෙන් මෙම ආයතනය හැඳින්විය නොහැකි වුණත් විශ්වවිද්‍යාලයක් කියන නමින් හඳුන්වන්න බැරි වුණත් වචනාර්ථ සීමාව ඉක්මවා යන මේ විශ්වවිද්‍යාල කියන සීමාවත් ඉක්මවලා යන්න පුළුවන් තරමට මහා විහාරයේ දියුණු මට්ටමක තිබුණ අධ්‍යාපනය අතින් ශ්‍රේෂ්ඨ සංස්කෘතික ක්ෂේම භූමියක්, උතුම් සංස්කෘතික ක්ෂේම භූමියක්, පාරිශුද්ධ වූ භූමියක් මහා විහාරය. ඉතින් මේ මහා විහාරය කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම ඉගෙන ගත්තා. දේවානම්පියතිස්ස මහරජතුමා විසින් අනුරාධපුරයේදී ඉදි කරපු ලංකාවේ ප්‍රථම ආරාමය. ඒ වගේම මහා විහාරික භික්ෂුන් වහන්සේලා විදිහට සැලකෙන්නේ ථෙරවාද භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලා ථෙරවාද බෞද්ධ සංස්කෘතිය, ථෙරවාද බෞද්ධ දර්ශනය, බුද්ධ ධර්මයේ ආරක්ෂා කරගෙන යාම සඳහා අනුපමේය මෙහෙවරක් ඉෂ්ට කරන්නේ අනුරාධපුරයේ පැවති මේ මහා විහාරය කියන මූලස්ථානයේ පදනම් කරගෙන. අපි බලමු ඊළඟට මහා විහාරයේ ආරම්භය කොහොමද සිද්ධ වුණේ කියලා. මහා විහාරයේ ආරම්භය මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයට වැඩි දින රාත්‍රිය ගත කිරීමට මහමෙවුනා උයන තෝරාගත්තේ නගරයට වඩා දුර වූත් වඩා ලං වූ ස්ථානයක් නොවන බැවිනි. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස වැඩම කරනවා අනුරාධපුරයේ මිස්සක පව්වට. ඒ වැඩම කළාට පස්සේ එදා රාත්‍රී කාලයේදී අනුරාධපුරයට වැඩි දින රාත්‍රියේ මහමෙවුනා උයන තෝරාගත්තා. අනුරාධපුරයට වැඩි දවසේ රාත්‍රී කාලයේදී තෝරගන්නේ වැඩ හිඳීම සඳහා අනුරාධපුරයේ මහමෙවුනා උයන. මහමෙවුනා උයන තෝරගන්න හේතුව තමයි නගරයට ගොඩක් දුර නැහැ. මහමෙවුනාවේ ඉඳලා අනුරාධපුර නගරයට ඒ තරම් දුරක් නැහැ. ඒ නිසාත් වඩා ලං බූත් ස්ථානයක් නොවන පැවිණි. ගොඩක් ළඟමත් නෙවෙයි. සාමාන්‍ය ප්‍රමාණික දුරක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන කණ්ඩායම ධර්මදූත පිරිස මහමෙවුනා වෙන තෝරගන්නේ. දෙවන පෑතිස් රජතුමා විසින් එම උයන මිහිඳු මාහිමියන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට පූජා කරන ලදී. මේ උයන පූජා කළේ කවුද කියලා පහුගිය වර්ෂවලදී මහමෙවුනා උයන පූජා කරන ලද්දේ කුමන් රජතුමා විසින්ද කවුරුන් විසින්ද කියලා ප්‍රශ්න අහලා තියෙනවා. එහෙනම් මහමෙවුනා උයන පූජා කරන්නේ දේවානම්පියතිස්ස මහරජතුමා. මහමෙවුනා උයන දේවානම්පියතිස්ස රජතුමා පූජා කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන කරගත්ත ධර්මදූත කණ්ඩායමට. මහමෙවුනා උයන පූජා කිරීමෙන් පසුව මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහමේ මූලස්ථානයේ පිළියෙල කිරීමට යහුසුලුව ක්‍රියා කළහ. මහමෙවුනා උයන පූජා කරනවා දේවානම්පියතිස්ස මහරජතුමා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ උත්සාහ කරනවා බුදුදහමේ මූලස්ථානයේ ලංකාවේ බුදුදහමේ ප්‍රධාන මූලස්ථානයේ ගොඩනගන්නට. තාම අනුරාධපුරයේ බුදුදහමේ ප්‍රධාන මූලස්ථානයේ ගොඩනැගිලා නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ටික දවසක් යනකම් ඒ කාර්යය සිද්ධ වෙන්නේ නැහැ. උන්වහන්සේගේ මගධ රාජ්‍යයේ පාටලිපුත්‍ර නගරයේ වාසය කොට හුරු කෙනෙක්. මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ මගධ රාජ්‍යයේ පාටලිපුත්‍ර නගරයේ වාසය කරලා හුරු කෙනෙක්. එමෙන්ම තම පියාණන් විසින් කරවන ලද අශෝකාරාමය කියන්නේ ඉතාමත් විචිත්‍ර විහාරස්ථානයක්. තම මෑණියන් විසින් විදිසාවේ කරවන ලද චේතියගිරිය සාංචි කියලා කියනවා. සාංචිය විදිසා දේවිය විදිසාවේ හිටපු මේ දේවිය විසින් ඉදි කරනවා චේතියගිරිය සාංචි. අශෝකාරාමය ඉදි කරන අශෝක රජතුමා. ඉතින් පාටලිපුත්‍ර කියලා කියන්නේ මේ ස්ථාන පිහිටලා තියෙන නගරය. මේ නගරයේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ කාලයක් ගත කළේ. ලංකාවට වැඩම කරන්නට කලින් පාටලිපුත්‍රයේ
උන්වහන්සේ වැඩ හිටියා. මහා ආරාමයන් දැක පුරුදු කෙනෙක්. මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ අශෝක රජතුමා විසින් කරවපු අශෝකාරාමයේ වීදිසාවේ කරවන ලද වීදිසා දේවිය විසින් එහෙම නැත්නම් තමන්ගේ මෑණියන් මිහිඳු මහරහතන් වහන්සේගේ මෑණියන් තමයි වීදිසා දේවිය කියලා කියන්නේ. චේතියගිරිය සාංචි ඉදි කරන්නේ එතුමිය විසින්. ඒ ගොඩනැගිලි පිළිබඳව දැකලා තිබුණා මිහිඳු මහරහතන් වහන්සේ. එබැවින් ආරාමයක සැලැස්ම සකස් කිරීමට උන්වහන්සේට වඩා සුදුස්සෙක් නොවිය. මේ කියන අත්දැකීම් මේ ගොඩනැගිලි පිළිබඳව හොඳ දැනුමක් තිබුණු මිහිඳු මහරහතන් වහන්සේ ඇරෙන්නට ආරාමයක සැලැස්මක් ලබා දීමට සුදුසු වෙනත් කෙනෙක් නැති තරමට උන්වහන්සේට ඒ තරම් හොඳ දැනුමක් තිබුණා ආරාම ඉදි කිරීම පිළිබඳව. ඒ අනුව මිහිඳු මාහිමියෝ දෙවන පෑතිස් රජතුමා සමග නුවර වටා තැනින් තැන වඩිමින් මහා විහාර සීමා නියම කළහ. දේවානම්පියතිස්ස මහරජතුමත් එක්ක වැඩම කරනවා මිහිඳු මහරහතන් වහන්සේ. වැඩම කරලා නගරේ වඩින ගමන් මහා විහාරය සඳහා සීමාවන් නියම කළා. උන්වහන්සේගේ සැලැස්ම අනුව සංඝ කර්ම සඳහා මාලකයක්, උණුදිය නාන කාමරයක් සහිත පොකුණක්, උණුදිය නාන කාමරයක් සහිත පොකුණක්, ශ්‍රී මහා බෝධිරෝපණයට ස්ථානයක්, සංඝයාගේ උපස්ථාන ශාලාවක්, ලහබත් ගෙයක්, සංඝයා වහන්සේට දානශාලාවක් සහ ස්තූපයක් ගොඩනැගෙන ස්ථාන. ස්තූපයක් ගොඩනැගීම සඳහා ස්ථානිකුත් වශයෙන් සංඝ කර්ම සඳහා මාලකයක්, අනිවාර්යයෙන්ම විනය කර්ම කිරීම සඳහා මාලකයක් තියෙන්නට ඕන භික්ෂුන් වහන්සේලාට. උණුදිය නාන කාමරයක් සහිත පොකුණක්, ශ්‍රී මහා බෝධිරෝපණයට ස්ථානයක්, සංඝයාගේ උපස්ථාන ශාලාව, ලහබත් ගෙය, සංඝයා වහන්සේට දානශාලාවක් සහ මහා තූපයක් ගොඩනැගෙන ස්ථානය, මහා චෛත්‍යයක් ඉදි කරන්නට ස්ථානය. ඉතින් අපෙන් ප්‍රශ්නයක් අහන්නට පුළුවන් දහම් පාසල අවසාන විභාගයේදී දේවානම්පියතිස්ස මහරජතුමාගේ අනුග්‍රහයෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ සැලැස්මට අනුව ඉදි කරන ලද මහා විහාරයේ සැලැස්ම විහාරස්ථානයකට ඉතා උචිත ලෙස ලංකාවේ ප්‍රථම ආරාමයේ ලෙස ඉදි කිරීමට කටයුතු සිදුවීම බෞද්ධ පුනර්ජීවය සඳහා හේතු වුණා. සංඝ කර්ම කිරීම සඳහා, එවැගේම උන්වහන්සේලාට සුව පහසුව සඳහා, එවැගේම ශ්‍රී මහා බෝධිරෝපණය සඳහා ස්ථානයක් වෙන් කිරීම, සංඝයාගේ සංඝයාට උපස්ථාන ශාලාවක් වෙන් කරමින් මේ නිර්මාණය සිදුවීම, සංඝයා වහන්සේට දානශාලාවක් අවශ්‍යයි. එවැගේම චෛත්‍ය රාජානන් වහන්සේලා ඉදි කළ යුතුයි. ඒ විදිහට අවශ්‍ය කරන සියලු දේ අංග සම්පූර්ණ වශයෙන් කැටි කරලා එකතු කරලා තමයි මහා විහාරයේ සැලසුම් කරලා තියෙන්නේ. ඒක ගොඩක් වැදගත් වුණා කියලා කියන්න අපිට මේ තොරතුරු වැදගත් වෙනවා. දෙවන පෑතිස් රජතුමා නගුලකින් සීසාමින් එම සීමා ලකුණු කොට දැක්වීය. දේවානම්පියතිස්ස රජතුමා නගුලකින් සීසාමින් ඒ ස්ථාන ලකුණු කරලා තියෙනවා. අනතුරුව මහා සංඝයා වහන්සේට අවශ්‍ය ගොඩනැගිලි තැනවීමද ආරම්භ වේ. මේ දේවානම්පියතිස්ස රජතුමා මේ ගොඩනැගිලි ඔක්කොම අපි මුලින් කියපු ගොඩනැගිලි හැම එකක්ම නිර්මාණය කරන සංඝ කර්ම සඳහා මාලකයක්, උණුදිය නාන කාමරයක් සහිත පොකුණ, ශ්‍රී මහා බෝධි රෝපණයට අවශ්‍ය ස්ථානයේ සංඝයාගේ උපස්ථාන ශාලාව, ලහබත් ගෙය, සංඝයා වහන්සේට දානශාලාවක් සහ මහා තූපයක් ගොඩනැගීම සඳහා තිබුණු ස්ථානයේ ඇතුළු මේ ස්ථානවලට අවශ්‍ය ගොඩනැගිලි රජතුමා නිර්මාණය කරන්නට පටන් ගත්තා. අනතුරුව මහා සංඝයා වහන්සේට අවශ්‍ය ගොඩනැගිලි තැනවීමද ආරම්භ විය. දෙවන පෑතිස් රජතුමා විසින් ක්‍රිස්තු පූර්ව 246 ගොඩනගන ලද මේ ආයතනය, එහෙනම් මහා විහාරයේ ගොඩනගන්නේ කවදද? ක්‍රිස්තු පූර්ව 246. ක්‍රිස්තු පූර්ව 246 තමයි මහා විහාරය ගොඩනගන්නේ. මහා විහාරයේ ගොඩනගන්නේ ක්‍රිස්තු පූර්ව 246. ඇත්තේ තිස්ස මහාරාම නමින්ය. මුලින්ම හඳුන්වලා තියෙන නම මොකක්ද? තිස්ස මහාරාම. තිස්ස රජතුමා විසින් ඉදි කරන ලද මහා ආරාමයේ විදිහට. අශෝක රජතුමා විසින් ඉදි කරපු ආරාමයේ අපි මුලින්ම කතා කළා අශෝක ආරාමය. අශෝක රජතුමා විසින් කරවන ලද මහා ආරාමයට කිව්ව අශෝකාරාමය කියලා. එහෙනම් තිස්ස මහ රජතුමා විසින් ඉදි කරන ලද ආරාමය නිසා මේ ආරාමයට තිස්ස මහාරාමය කියලා තමයි මුලින්ම කියලා තියෙන්නේ. තිස්ස මහාරාමය කියලා තමයි මුලින්ම කියලා තියෙන්නේ මහා විහාරයට. ක්‍රිස්තු පූර්ව 246 තමයි ගොඩනගන්නේ. ලංකාවේ ප්‍රථම
ආරාමයේ ප්‍රථම ආගමික ගොඩනැගිල්ල වෙන්නේ මහා විහාරයේ. මහා විහාරයේ වර්ධනය අනුමාතෘකාව මහා විහාරයේ වර්ධනය. දැන් අපි දන්නවා මහා විහාරය ආරම්භ කිරීම සම්බන්ධ තොරතුරු. මහා විහාරය ආරම්භ වෙන්නේ කොහොමද කියලා පහුගිය වර්ෂවල අහලා තියෙනවා. මහා විහාරයේ ඉදිකිරීම සඳහා ආරම්භ කරන්න ලද්දේ කොයි විදිහටද කියන එක ප්‍රශ්නයක් විදිහට අහලා තියෙනවා. ඒ නිසා ඒ කරුණ අපිට වැදගත් වෙනවා. ඊළඟට මහා විහාරයේ වර්ධනය. මේ අන්දමින් ලෝකයේ බෞද්ධ ආයතන වලින් එකක් හැටියට පසු කාලයකදී දියුණු වී ගිය මහා විහාරය ආරම්භ වෙලා මහා විහාරයට අයත් මුල්ම නිර්මාණය පාසාදයයි. මහා විහාරයට අයිති පළවෙනිම ප්‍රධානම ගොඩනැගිල්ල නිර්මාණය තමයි කාලප්‍රාසාද කියලා කියන්නේ. කාලප්‍රාසාද පිරිවෙන. ලංකාවේ ප්‍රථම අධ්‍යාපනික ආයතනය තමයි කාලප්‍රාසාදය කියලා කියන්නේ. මහා විහාරයට අනුබද්ධ ගොඩනැගිල්ලක්. ඒ මිහිඳු මාහිමියන් උදෙසා හදිස්සියෙන්ම නිම කළ ගොඩනැගිල්ලක් බව මහාවංශයෙන් හෙළිවේ. මහාවංශය සඳහන් කරනවා කාලප්‍රාසාද කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේට හදිස්සියේ හදලා දුන්නු ඉක්මනින් හදලා දුන්නු ගොඩනැගිල්ලක්. සංඝ සමාජයේ සංඛ්‍යාවෙන් වැඩෙත්ම සංඛ්‍යාව වැඩි වෙන්න පටන් ගත්තා. ඒ නිසා ඒ වෙලාවේදී ඉක්මනින් ආරාමයක් හදලා දෙන්නට ඕන නිසා හැදුවා. රජවරුන් විසින් මහා විහාරයට අනුබද්ධව ගොඩනගන ලද ගොඩනැගිලි අධික විය. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන පිරිස වැඩම කරලා ධර්ම දේශනා කරනවත් එක්ක විශාල පිරිසක් ඒක රාශි වුණා ධර්මයේ ඉගෙන ගන්න. ඒ නිසා රජතුමාගේ ඇත්තහල තමයි පළවෙනියටම පිරිසිදු කරලා දීලා තිබුණේ. ඒක මදි වුණා. ඒ නිසා මොකද කරන්නේ? විශාල ගොඩනැගිල්ලක් හැදුවා. ගොඩනැගිල්ල හදලා මැටි ගහලා තමයි හැදුවේ. මැටි ගහලා හදලා ඒක වේලෙන්නේ නැති නිසා වේලෙන්න ටිකක් දවස් යන නිසා මොකද කරන්නේ? හුළු අතු පත්තු කරලා ඒ හුළු අතු වලින් බිත්ති රත් කරනවා. බිත්ති රත් කරනකොට බිත්ති ඔක්කොම කළු වෙනවා දුම් වැදිලා. ඒ නිසා තමයි මේ බිත්ති කළු වෙලා තිබුණ නිසා තමයි මේ ආරාමේ කාලප්‍රාසාද කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් සංඝ සමාජයේ වැඩි යාමත් එක්කම රජවරු පාලකයන් විසින් විශාල වශයෙන් ගොඩනැගිලි ඉදි කරලා දීලා තිනවා. එක් කාලයක මහා විහාර 364ක් පිරිවෙන් හා ප්‍රාසාද වලින් සමලංකృతව තිබුණු බව නිකාය සංග්‍රහය කියයි. එක කාලයකදී මහා විහාරේ කොච්චර සංවර්ධනයට පත් වෙලා තිබුණාද කියලා කියනවනම් 364ක් පිරිවෙන් ප්‍රාසාද වලින් සමලංකృతව තිබිච්ච බව නිකාය සංග්‍රහය කියන පොතේ සඳහන් වෙනවා. පියඟු පිරිවෙන, ගුත්ත වංක පිරිවෙන, මයුර පිරිවෙන ඉන් සමහරකි. මහා විහාරයට සම්බන්ධ 364ක් පිරිවෙන් සහ ප්‍රාසාද තිබුණා කියලා කියනවා. පියඟු පිරිවෙන, ගුත්ත වංශ පිරිවෙන, මයුර පිරිවෙන කියන සමහරක්. මේක නිකාය සංග්‍රහයේ සඳහන් වෙන තොරතුරක්. බුදුගොස් හිමියන් අටුවා ලියූ ග්‍රන්ථාකර පිරිවෙන. බුද්ධඝෝස හාමුදුරුවෝ අටුවා ග්‍රන්ථ රචනා කරන්නේ මහා විහාරයට අනුබද්ධ පිරිවෙනක ඉඳලා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒ ග්‍රන්ථාකර පිරිවෙන මහා විහාරයේ පුස්තකාලයේ විය හැකිය. ග්‍රන්ථාකර පිරිවෙන කියලා කියන්නේ මහා විහාරයේ පුස්තකාලයේ විදිහට හඳුන්වනු ලබනවා. ඉතින් බුද්ධඝෝස අටුවාචාර්යන් වහන්සේ වැඩ හිටපු අටුවා රචනා කරපු පිරිවෙනත් මහා විහාරයට අයිති පිරිවෙනක් ග්‍රන්ථාකර පිරිවෙන. බාතික තිස්ස රජතුමා ක්‍රිස්තු වර්ෂ 143ත් 163ත් අතර කාලී තමයි රජකම් කරන්නේ. බාතික තිස්ස රජතුමා මහා විහාරයේ වටා ප්‍රාකාරයක් බැඳි බවත් මහා විහාරයේ වටේ ප්‍රාකාරයක් බැඳින රජතුමා තමයි බාතික තිස්ස රජතුමා. කනිට්ඨ තිස්ස රජතුමා ක්‍රිස්තු වර්ෂ 167ත් 186ත් කඩලා ඒ වෙනුවට කුක්කුටගිරි නම් කුටි පෙළක් තැන වූ බවත් මහාවංශයේ සඳහන් වෙනවා. ඉතින් ග්‍රන්ථාකර පිරිවෙන ඊට පස්සේ බාතික තිස්ස රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 143 දී 163 කියන කාල සීමාවෙදී මහා විහාරයේ වටේ ප්‍රාකාරයක් බඳිනවා. කනිට්ඨ තිස්ස රජතුමා ඒක කඩලා නැවතත් ඒ වෙනුවට කුක්කුටගිරි කියලා කුටි පෙළක් ඉදි කරනවා. මේ වගේ සිදුවීම් රාශියක් මහා විහාරයේ වටා ගොඩනැගිලා තියෙනවා. ඊට පස්සේ ලෝහ ප්‍රාසාදය මහා මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනුදැන වදාරනවා තැනක්. එතන හදනවා මහා මුචල මාලක කියන තැන. මිහිඳු මහරහතන් වහන්සේ යෝජනා කරන තැන එතන හදන්නේ ලෝහ ප්‍රාසාදය තමයි දෙවන පෑතිස්ස රජතුමා හදන්නේ.
මහා මුචල මාලක කියලා මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනුදැන වදාරපු තැනක් තමයි. එතන හදන්නේ ලෝහ මහා ප්‍රාසාදය, ලෝවා මහා පාය. ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේදී දුටුගැමුණු රජතුමා විසින් එම ස්ථානයේම නංවන ලද ලෝවා මහා පාය මහල් 9කින් යුක්ත වූවකි. ලෝවා මහා පාය ලෝහ ප්‍රාසාදය හදනවා. ලෝහ ප්‍රාසාදයක හදන්නේ දේවානම්පියතිස්ස රජතුමා. මහා මුචල මාලක කියන ස්ථානයේ මිහිඳු මහරහතන් වහන්සේ පෙන්නපු තැන ලෝහ ප්‍රාසාදය හදනවා. ඊට පස්සේ ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේදී දුටුගැමුණු රජතුමා මේ ස්ථානේ තමයි ලෝවා මහා පාය මහල් 9කින් යුක්තව හැදුවේ. ලෝවා මහා පාය මහා ප්‍රාසාදයේ හැදුවේ දුටුගැමුණු රජතුමා මහල් 9කින් යුක්තයි. මහා විහාරවාසී භික්ෂුන් වහන්සේට පොහෝ කිරීම සඳහා තනවන ලද මෙම ගොඩනැගිල්ල මහසෙන් රජු දවස මුළුමනින්ම විනාශයට පත්විය. මහා විහාරවාසී භික්ෂුන් වහන්සේලාට පොහොය කිරීම සඳහා තමයි මේ විහාරස්ථානයේ ගොඩනැගෙන්නේ. මහා විහාරවාසී භික්ෂුන් වහන්සේලාට පොහොය කිරීම සඳහා දේවානම්පියතිස්ස මහරජතුමා විසින් නියම කරන ලද මාලකය තමයි මහා මුචල මාලක කියලා කියන්නේ. එතන තමයි ලෝහ ප්‍රාසාදයේ දේවානම්පියතිස්ස රජතුමා හදන්නේ. මේ ප්‍රාසාදයේ පිහිටි තැනම තමයි දුටුගැමුණු රජතුමා විසින් මහල් 9කින් යුක්ත ලෝවා මහා ප්‍රාසාදය හදන්නේ. මේක මහා විහාරවාසී භික්ෂුන් වහන්සේලාට පොහොය කිරීම සඳහා ඉදිවෙච්ච ගොඩනැගිල්ලක්. මහා පරාක්‍රම බාහු ක්‍රිස්තු වර්ෂ 1153 1186 වැනි කාල සීමාවේ රජවරු නොසිටින්නට මහා විහාරයට අයත් මෙම ලෝවා මහා පාය සදහටම වෙනසී යන්නට ඉඩ තිබිණි. මේ ගොඩනැගිල්ල මහසෙන් රජතුමාගේ කාලේ මුළුමනින්ම විනාශයට පත් කරනවා. ලෝවා මහා ප්‍රාසාදය විනාශ කරන්නේ මහසෙන් රජතුමාගේ කාලේ. ඉතින් පරාක්‍රම බාහු රජතුමා නොසිටින්නට මහා විහාරයට අයත් මෙම ලෝවා මහා පාය සදහටම වෙනසී යන්න තිබුණා. ක්‍රිස්තුපූර්ව 110-104 කාලේ රජකම් කරපු කල්ලාට නාග රජතුමා විසින් දෙතිසක් ප්‍රාසාද මේ ආයතනයට සම්බන්ධ කොට ගොඩනැගූ බව වංශ කතාවල කියයි. වංශ කතාවල සඳහන් වෙනවා කල්ලාට නාග රජතුමා විශේෂයෙන්ම මේ ස්ථානයට සම්බන්ධ කරලා ගොඩනැගිලි දෙතිසක් 32ක් හැදුවා කියලා සඳහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 236-246 ආයත අබේනාග රජුගේ කෘතියක් ලෙස සැලකෙන පංචනිකාය මණ්ඩලය කියන ග්‍රන්ථය අම්බලට්ටිකාවද ලෝහ ප්‍රාසාදයට අයත් ගොඩනැගිලි දෙකකි. අම්බලට්ටිකාව සහ පංචනිකාය මණ්ඩලය කියන මේ දෙකත් අබේනාග රජුගේ කෘතියක් ලෙස සැලකෙන පංචනිකාය මණ්ඩලයේද අම්බලට්ටිකාවද ලෝහ ප්‍රාසාදයට අයත් ගොඩනැගිලි දෙකක් විදිහට සැලකෙනවා. මේවා කරවන්නේ කවුද? අබේනාග රජතුමා. එහෙනම් මහා විහාරයට තදනුබද්ධ ඉදිකිරීම කරන ලද රජවරු සහ ඉදිකරන ලද දේවල් ආයතන මහා විහාරයට අනුබද්ධ ආයතන මොනවද කියලා අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න. කල්ලාට නාග රජතුමා විසින් ප්‍රාසාද 32ක් ඉදිකිරීම, අබේනාග රජතුමාගේ පංචනිකාය මණ්ඩලය සහ අම්බලට්ටිකාව මේ කියන දේවල්, ලෝහ ප්‍රාසාදයේ ලෝවා මහා පාය දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන පොහොය කිරීම සඳහා භික්ෂුන් වහන්සේලාට මහල් 9කින් යුක්ත ඉදිකිරීම. මේ පිළිබඳව තොරතුරු මතකයේ තියෙන්නට ඕන. සමන්ත පාසාදිකාවේ සඳහන් වෙන අන්දමට පංචනිකාය මණ්ඩලය හා අම්බලට්ටිකාවද රැස්වීම් ශාලා දෙකකි. අම්බලට්ටිකාව සහ පංචනිකාය මණ්ඩලය කියන මේ ආයතන දෙක රැස්වීම් ශාලා දෙකක් විදිහට තමයි සමන්ත පාසාදිකාවේ සඳහන් කරන්නේ. එම ගොඩනැගිලි දෙකට බානක තෙරවරුන් රැස් වූ ධර්මයේ සජ්ජායනා කළ බවත්, රැස් වෙලා ධර්මයේ සංගායනා කළා තියෙන බානක තෙරවරු ධර්මයේ සජ්ජායනා කළ බවත් සමන්ත පාසාදිකාවේ තොරතුරු වලින් පේන්න තියෙනවා. පංචනිකාය මණ්ඩලය සහ අම්බලට්ටිකාව කියන්නේ සමන්ත පාසාදිකාවේ සඳහන් වෙන විදිහට රැස්වීම් ශාලා දෙකක්. එහෙනම් අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අබේනාග රජු විසින් නිදි කරන ලද මහා විහාරයට අනුබද්ධ රැස්වීම් ශාලා දෙක වන්නේ පංචනිකාය මණ්ඩලය සහ අම්බලට්ටිකාව කියලා සඳහන් කරන්න පුළුවන්.
මහවැලි ගඟින් උතුරෙන් විසූ භික්ෂුන් වහන්සේ වස් විසීමට මහා විහාරයට පැමිණි විට ලෝහ ප්‍රාසාදයේ පංචනිකාය මණ්ඩලයට රැස් වූහ. මහවැලි ගඟෙන් උතුරේ පැත්තේ වැඩම සිටි හාමුදුරුවරු වස් විසීම සඳහා වැඩම කළාට පස්සේ මහා විහාරයට පැමිණුණාට පස්සේ ලෝහ ප්‍රාසාදයේ පංචනිකාය මණ්ඩලයට තමයි එකතු වෙලා තියෙන්නේ. එතනදී පෙළ දත් භික්ෂූන් පෙළද අට කතාව දත් භික්ෂූන් අට කතාවද සජ්ජායනා කළ අතර වැරදීමක් වූ විට නිවැරදි කරවා දුන් බවත් සුමංගල විලාසිනියේ සඳහන් වේ. එතනදී මේ අපි සඳහන් කරපු පංචනිකාය මණ්ඩලයට තමයි එකතු වෙලා අට කතා දන්න භික්ෂුන් වහන්සේලා අට කතාත් ඒ වගේම පෙළ දන්න භික්ෂුන් වහන්සේලා ත්‍රිපිටක පෙළ දන්න භික්ෂුන් වහන්සේලා පෙළත් වැරදුනොත් නිවැරදි කර දීමක් මෙතනදී සිද්ධ වෙලා තියෙනවා කියලාත් සුමංගල විලාසිනිය සඳහන් කරනවා. වරක් මලියදේව තෙරණුවන් එක් අවස්ථාවකදී මලියදේව තෙරුන් වහන්සේ චචක්ක කියන සූත්‍රය දේශනා කරලා තියෙන ලෝහ ප්‍රාසාදයේ ඉඳලා. ලෝහ ප්‍රාසාදයේ ඉඳලා තමයි චචක්ක සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. ත්‍රිපිටක චූලනාග, ත්‍රිපිටක චූලාභය, ගාමවාසී සුමනදේව කියන තෙරුන් වහන්සේලා ලෝහ ප්‍රාසාදයේදී ධර්මයේ දේශනා කරලා තියෙනවා. ත්‍රිපිටක චූලනාග, ත්‍රිපිටක චූලාභය, ගාමවාසී සුමනදේව කියන මේ තෙරුන් වහන්සේලා. එතකොට අපිට තේරෙනවා ලෝහ ප්‍රාසාදයේදී ධර්ම දේශනාවන් පවත්වපු භික්ෂුන් වහන්සේලා කවුද කියලා. මහල් 9කින් සමන්විත ලෝහ ප්‍රාසාදයේ පළමුවන මහල වනුයේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාට, දෙවන මහල ත්‍රිපිටකධාරී භික්ෂුන් වහන්සේලාට වෙන් වෙනවා. තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි මහල් පිළිවෙලින් සෝවාන් සකෘදාගාමි අනාගාමි තෙරවරුන්ට වෙන් වෙනවා. ඉහළ මහල් 4 රහතන් වහන්සේලාට. නැවත වතාවක් බලන්න. පළමුවන මහල සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාට, දෙවන මහල ත්‍රිපිටකධාරී භික්ෂුන් වහන්සේලාට, තුන්වෙනි, හතරවෙනි සහ පස්වෙනි මහල් පිළිවෙලින් සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන තෙරවරුන්ට තමයි වෙන් වෙලා තිබිලා තියෙන්නේ. මහා විහාර ගොඩනැගිලි පරිහරණයේදී මනා ලෙස පරිහරණයක්, ක්‍රමානුකූල පරිහරණයක් සිද්ධ වෙලා තියෙනවා කියන එකට සාක්ෂියක් තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. ඉහළම මහල් 4 රහතන් වහන්සේලාට තමයි කැප වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මහා තූපය. මහා විහාරය වටා ගොඩනැගුණු මහා තූපය. මහා චේතිය, මහා තූපය, රුවන්වැලි දාගැබ. මහා තූපය, මහා චේතිය, රුවන්වැලි දාගැබ කියලාත් හඳුන්වනවා. ඉතින් මේ ගොඩනැගිලි සම්බන්ධව සහ මහා තූපය සම්බන්ධව පහුගිය කාල සීමාවෙදී ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්න. මහා තූපය එහෙම නැත්නම් රුවන්වැලි සෑය ඉදිකිරීම සම්බන්ධව තොරතුරු තමයි අපි මේ කතා කරන්නේ. යන නම් වලින් හැඳින්වෙන ගොඩනැගිල්ල ලෝහ ප්‍රාසාදයටද වඩා ස්ථිරව ගොඩනගන ලද්දකි. ලෝහ ප්‍රාසාදයටත් වඩා ස්ථිරව හදපු ඉතාමත් වටිනා නරක ගොඩනැගිල්ලක් එහෙම නැත්නම් ඉදිකිරීමක් තමයි මහා තූපය. බුදුරදුන් වැඩ සිටීමෙන් පාරිශුද්ධ වූ ස්ථානයෙහි දුට්ටගාමිනී අබේ රජු විසින් බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවට වැඩම කරපු වෙලාවේදී මේ චෛත්‍යය ඉදි කරලා තියෙන ස්ථානයේ, රුවන්වැලි මහා සෑය ඉදි කරලා තියෙන ස්ථානයේ වැඩ සිටියා කියන විශ්වාසයක් තියෙනවා. ඒ නිසා දුට්ටගාමිනී අබේ රජතුමා විසින් ක්‍රිස්තු පූර්ව 161 134 අතර කාල සීමාවේදී මේ අසදෘස මහා කෘතිය, අසදෘස මහා සෑය හදනවා. වෙනත් කිසිම චෛත්‍යයක මේට සමාන ධාතුන් වහන්සේ ප්‍රමාණයක් නිදන් කොට නොමැති බැවින් මේකට අසදෘස මහා ස්තූපය කියලා කියනවා. අසදෘස මහා ස්තූපය කියලා කියන්නේ කුමක් නිසාද? වෙනත් කිසිම චෛත්‍යයක මේ තරම් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා නැහැ. ඒ නිසා රුවන්වැලි මහා සෑයට කියන නමක් තමයි අසදෘස මහා ස්තූපය කියන නම. ප්‍රමාණයෙන්ද ඒ චෛත්‍යයක් සෑදිය හැකි ඉතා විශාල ප්‍රමාණයක් වුණා. රුවන්වැලි සෑය හදලා තියෙන ස්ථානයේ චෛත්‍යයක් ඉදි කිරීම සඳහා විශාල ප්‍රමාණයක ඉඩක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාත් සමග වෙන් කරලා තිබුණේ. බුදුරදුන් මේ දිවයිනට වැඩම කළ එක් අවස්ථාවකදී මෙම දාගැබ ඇති ස්ථානයේ පරිභෝග කරන ලදැයිද මිහිඳු මාහිමියන් එම ස්ථානයට මලින් පුදන ලදැයිද සමන්තපාසාදිකාවේ සඳහන් වෙනවා. සමන්තපාසාදිකාවේ තමයි සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු වෙලාවක උන්වහන්සේ විසින් මේ දාගැබ පිහිටි ස්ථානයේ වැඩ සිටියා කියන තොරතුරු සඳහන් වෙන්නේ සමන්තපාසාදිකාවේ. ඊට අමතරව මිහිඳු මහරහතන් වහන්සේ මේ චෛත්‍ය පිහිටි ස්ථානයට
සුවඳ මල් වලින් පූජා පවත්වපු බවත් සමන්තපාසාදිකා කියන විනය අට කතාවේ සඳහන් වෙනවා. පැරණි ලක්දිව බෞද්ධයන් විසින් මෙම චෛත්‍ය අගනා පූජනීය වස්තුවක් හැටියට සැලකූ බවට සාධක තියෙනවා. ඒ කාලේ හිටපු ඉතින් මේක ප්‍රධානම මූලස්ථානයක් විදිහට ප්‍රධානම ගොඩනැගිල්ලක් විදිහට සලකලා තියෙනවා. ඒ කාලේ සිටි හැම රජ කෙනෙක්ම වගේ අභිවාදනය හා ආරක්ෂාව මේ චෛත්‍ය රාජානන් වහන්සේ ආරක්ෂා කිරීමට සහ චෛත්‍යයට වන්දනා කරන්න යොමු වෙලා තියෙන බවක් ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කරද්දී අපිට අවබෝධ කරගන්න පුළුවන්. මෙම ස්තූපය පළමු වන ගජබාහු ගාමිණී රජුගේ ක්‍රිස්තු වර්ෂ 112 134 සෙල්ලිපියක හඳුන්වලා තියෙන්නේ රතන අරඹ කියලා. ගජබාහු ගාමිණී රජුගේ පළවෙනි ගජබාහු ගාමිණී රජුගේ ගජබාහු රජතුමාගේ රතන අරබ කියලා තමයි සෙල්ලිපියක සඳහන් කරලා තියෙන්නේ මේ චෛත්‍ය රාජානන් වහන්සේ. ඊට පස්සේ මේ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකිරීම හා සම්බන්ධව කටයුතු කරන්නට යෙදුණු රජවරු පාලකීන් පිළිබඳව සඳහන් වෙනවා. සද්ධාතිස්ස රජතුමා ක්‍රිස්තු පූර්ව 137ත් 119ත් අතර කාලයේදී ස්තූපය සම්පූර්ණ කරන්නේ සද්ධාතිස්ස රජතුමා. දුටුගැමුණු රජතුමාගේ අභාවයෙන් පස්සේ චෛත්‍ය රාජානන් ඉදිකිරීම නිමා කරන්නේ සද්ධාතිස්ස රජතුමා. ඉතින් ස්තූපය සම්පූර්ණ කරලා ඇත් පවුරකුත් බඳිනවා සද්ධාතිස්ස රජතුමා. ඊට අමතරව ලජ්ජීතිස්ස රජතුමා පේසාවලලු වලට හුණුගල් පවුරු ඇල්ලූ බව සඳහන් වෙනවා. ලජ්ජීතිස්ස රජතුමා සද්ධාතිස්ස රජතුමා පළවෙනියටම දුටුගැමුණු රජතුමා ඊළඟට සද්ධාතිස්ස රජතුමා ඊළඟට ලජ්ජීතිස්ස රජතුමා පේසාවලලු වලට හුණුගල් පවුරු අල්ලනවා. ඊට පස්සේ කල්ලාටනාග රජතුමා වැලි මිදුලක් හදනවා. බාතික අබේ රජතුමා විසින් මහා තූපයට මහා මල් පූජාවක් කරනවා. එහෙනම් මහා තූපය හා සම්බන්ධව කටයුතු කරන්නට යෙදුණු රජවරු සද්ධාතිස්ස රජතුමා ස්තූපය සම්පූර්ණ කරලා ඇත් පවුර බඳින්නේ. ලජ්ජීතිස්ස රජතුමා පේසාවල් වලට හුණුගල් පවුරු අල්ලනවා. කල්ලාටනාග රජතුමා වැලි මිදුලක් හදනවා. බාතික අබේ රජතුමා මහා තූපයට මල් පූජාවන් පවත්වලා තියෙනවා. මහා දාටික මහානාග ආමණ්ඩගාමිනී අබය පළමුවන සිරිනාග සංගතිස්ස මිත්තසේන ධාතුසේන මහානාග අග්ගබෝධි තුන්වන මොග්ගල්ලාන ආදී අනුරාධපුර යුගයේ රජවරුන් විසින් මහා තූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු හා සංවර්ධන කටයුතු කර තිබේ. මේ සඳහන් කරන මහා දාටික මහානාග ආමණ්ඩගාමිනී අබය පළමුවන සිරිනාග සංගතිස්ස මිත්තසේන ධාතුසේන මහානාග අග්ගබෝධි තුන්වන මොග්ගල්ලාන කියන මේ අනුරාධපුර යුගයේ රජවරු මහා තූපයේ රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණ කටයුතු වල යෙදিলা තියෙනවා. මහා පරාක්‍රමබාහු නිස්සංකමල්ල වැනි පොළොන්නරු යුගයේ රජවරුන් විසින්ද රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් වේ. මහා පරාක්‍රමබාහු නිස්සංකමල්ල වගේ පොළොන්නරු යුගයේ රජවරු. අපින් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණ කටයුතු වල යෙදුණු පොළොන්නරු යුගයේ රජවරුන් කවුද කියලා. මහා පරාක්‍රමබාහු රජතුමා, නිස්සංකමල්ල රජතුමා. මහා පරාක්‍රමබාහු රජතුමා සහ නිස්සංකමල්ල රජතුමා මහා තූපේ ප්‍රතිසංස්කරණය කරනවා. එහෙම නැත්නම් අපෙන් අහන්න පුළුවන් අනුරාධපුර සහ පොළොන්නරු යන යුගයන් දෙකේම රජවරු රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ. ඒ පිළිබඳව විමසීමක් කරන්න කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට අපිට මේ අපි කතා කරපු රජවරු පිළිබඳ තොරතුරු මතකයේ තියෙනට වෙනවා පිළිතුරු ගොඩනැගීම සඳහා. ගිහි ජනතාව පමණක් නොව භික්ෂූන් වහන්සේද මහා චේතිය හොඳින් ආරක්ෂා කිරීම තමන්ලත් වරප්‍රසාදයක් හැටියට සලකලා තියෙනවා. රජවරු විතරක් නෙමෙයි භික්ෂූන් වහන්සේලාත් තමන්ගේ යුතුයකමක් විදිහට සලකගෙන කටයුතු කරලා තියෙනවා රුවන්වැලි සෑය ආරක්ෂා කරන එක. චෛත්‍යයේ හුණුගෑම කළ එක් තෙර නමක් ගැන පපංච සූදනිය සඳහන් වේ. චෛත්‍යයේ හුණු ගාපු එක් තෙරුන් වහන්සේ නමක් ගැන පපංච සූදනී කියන අට කතාවේ සඳහන් වෙනවා. චෛත්‍යයේ හුණු ගාපු බව සඳහන් වෙනවා පපංච සූදනී. මෙම දාගැබට තරම් වැඳුම් පිදුම් කළ වෙනත් පූජනීය වස්තුවක් තිබිනී නම් ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේ පමණකි. මේ චෛත්‍යයට තරම් පිදුම් කරපු වෙන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ ශ්‍රී මහා බෝධිය ඇර වෙනත් කිසිම ඉදිකිරීමක් නැහැ. මෙම චෛත්‍යයට වැඳුම් පිදුම් කළ අය ගැනත්
එයින් ඔවුන්ලත් අනුසස් ගැනත් අට්ටකතාවල විසිතුරු කතා දක්නට ඇත. මේ චෛත්‍යයට වැඳුම් පිදුම් කරපු අය ගැන, ඒ වගේම ඒ අය වැඳුම් පිදුම් කරලා ලබපු ආනිසංස ගැන අටකතාවල විචිත්‍ර කතා සඳහන් වෙනවා. මහා සෑයේ දැක්ම බැතිමුතුන් තුළ සියුම් හැඟීම් ඇති කරවන බවද, එසේ ඇතිවුණු හැඟීම් ගැන මෙනෙහි කරමින් නොයෙක් භික්ෂූන් වහන්සේ රහත් බවට පැමිණි බැවුද සාරත්තප්පකාසිනියේ සඳහන් වේ. සාරත්තප්පකාසිනී කියන අටකතාවේ සඳහන් වෙනවා. මේ චෛත්‍ය දෙස බලාගෙන ඉන්නකොට භික්ෂුන් වහන්සේලාගේ හිතේ සංසුන්කමක් ඇති වෙලා තියෙනවා. ඒ පදනම් කරගෙනම රහත් භාවයට පවාපත් වෙච්ච බව සාරත්තප්පකාසිනී කියන අටකතාවේ සඳහන් වෙලා තියෙනවා. හොඳයි, මහා විහාරය හා සම්බන්ධ තොරතුරු වලින් පළවෙනි කොටස තමයි අපි කතා කළේ. තවත් කොටසකින් අපි තව තොරතුරු සාකච්ඡා කරන්නට අදහස් කරනවා. පාඩම දීර්ඝ වෙන්න නිසා ඒ කොටසත් අධ්‍යයනය කරන්නට කියලා සිහිපත් කරනවා. මහා විහාරය හා සම්බන්ධ ආයතන, මහා විහාරයේ පැවතුණු අධ්‍යාපනික මට්ටම, අනිවාර්යයෙන්ම දහම් පාසල් අවසාන විභාගයේදී මේ ප්‍රශ්න අපෙන් අහලා තියෙනවා. දහම් පාසල් අවසාන විභාගයට යොමු වෙලා තියෙන නිසා ඒ ගැන අවධානය යොමු කරමින් ඊළඟ කොටසත් නරඹන්නට කියලා ඔබට සිහිපත් කරනවා. 14 වෙනි පරිච්ඡේදයේ අපි ඊළඟ කොටසින් නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. දහම් පාසල් අවසාන විභාගයේදී ලකුණු ලබා ගන්නට පුළුවන් වැදගත් වෙන පාඩමක් තමයි 14 වෙනි පරිච්ඡේදයේ. ඒ වගේම අනිවාර්යයෙන්ම දහම් පාසල් අවසාන විභාගයට ප්‍රශ්න යොමු වෙන මාතෘකාවක් තමයි මහා විහාරය කියන මේ පරිච්ඡේදය. එනිසා මහා විහාරය පිළිබඳ ඉගැන්වෙන තොරතුරු අන්තර්ගත වෙන 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි කොටස අපි සාකච්ඡා කළේ දහම් පාසල් අවසාන විභාග පාඩම් සහ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් යටතේ අපි ප්‍රශ්න නිර්මාණය වෙන්නට පුළුවන් අංශ පිළිබඳවත් කතා කළා. ඒ පිළිබඳවත් අවධානය යොමු කරමින් කෙටි සටහනක් පිළියෙල කරගන්න ඔබට පුළුවන් දහම් පාසල් අවසාන විභාගයට දී සාමාර්ථයකින් සමත් වෙන්නට, විශිෂ්ට ලෙස සමත් වෙන්නට ඔබට ආශිර්වාද කරමින් මේ කොටසෙන් සමුගන්නවා. ඊළඟ කොටසෙන් අපි තවත් තොරතුරු ඉගෙන ගනිමු. තෙරුවන් සරණයි. පිරිවෙන දහම් පාසල